සම්මා සම්බුදු සරණයි සදැහැති සුපින්වත් ඔබ සැමට බෞද්ධ රූපවාහිනිය ඔබ වෙත sannivedanaya කරන දායකත්ව සතරමානුශාසනාවයි අපි මෙලෙසින් ආරම්භ කරන්නට මේ සූදානම මේ උතුම් වූ සතරම් දේශනේ පවත්වන්නට සිදු කළ ඕ ගෞරවනීය ආරාධනය මෙත්සිත පෙරදරිය පිළිගෙන ධර්ම සභාවට වැඩම කරන්නට යෙදුන පූජනීය කෝරළයාකම සරණතිස්ස ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි හැමදෙනාම සාතුනාතනන්බා ධම්සභා මණ්ඩපයට පිළිගනිමු. සාදු සාදු සාදු. සදහවත්නි, අද මේ උතුම් වූ සතරමානුශාසනාව ධර්ම දානයක් ලෙසින් බෞද්ධ රූපවාහිනිය ඔස්සේ ලෝපුරා sannivedanaya කරන්නට සදැහැති පින්බර දායකත්වයෙන් ලබාගෙන කටයුතු කරනු ලබන්නේ රාජාංගනය යාය 1 ඔරුකල පදිංචි PM ගයාන් රංගන පුතණුවන් PM පොඩිමණිකේ මෑණියන් සහ පියාණන් ඇතුළු ඒ පවුලේ සදැහැති පින්වතුන් පින්වතියන් විසින් සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, ධර්මයේ උගන්වා වදාළ මහා බලගතුම දානමය පින්කම මේ තථාගත ශ්‍රී සද්ධර්ම දානය. මේ සත්පුරුෂ පින්වත් පිරිස ඒ අති උදාරතර වූ මහා පින්කම
සිදු කරගෙන බොහෝ කුසල් රැස් කරගන්න සූදානම් වෙන මොහොත. මේ පින්කම සිදු කරන්න සූදානම් වෙන මේ සත්පුරුෂ පින්නතුන්ගේ ඒ උතුම් බලාපොරොත්තුව මුදුන්පත් කරවමින් සද්ධර්ම ශ්‍රවණයට කැමැති ලංකාවාසී ලෝකවාසී සියලු දෙනා වෙනුවෙන්ම ධර්ම දේශනාව සිදු කරන්න මම යොදාගත්තේ ධම්මපද පාළියේ සඳහන් වෙන ගාථා රත්නයක්. මේ ගාථා රත්නය මුල් කරගෙන එක දේශනාවක් මීට කලින් අපි සිදු කළා. ඒ ගාථා රත්නය පදනම් කරගෙන සිදු කරන දෙවනි ධර්ම දේශනාව තමයි මේ සිදු කරන්න සූදානම් වෙන්නේ. ධම්මපද පාළියේ යමක කියන වර්ගයේ සඳහන් වන අසාරේ සාර මතිනෝ සාරේ චාසාර දස්සිනෝ තේසාරං නාදිගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචර කියන මේ ගාථා රත්නේ මොනවද අසාරේ සාර මතිනෝ මොනවද මිච්ඡා සංකප්ප කියන කරුණු තමයි අපි සාකච්ඡා කරමින් හිටියේ. පිනතනේ මිච්ඡා සංකප්ප අතර මේ දිට්ඨ මංගලික සුත මංගලික මුත මංගලික කියන කාරණාව අපි සාකච්ඡා කරමින් හිටියා. දිට්ඨ මංගලික කියලා කියන්නේ දැකීමෙන් මංගල්‍යයක් ගැන කල්පනා කරන එක. සමහර කෙනෙක් තමන් ගමනක් යන්න එළියට ආවම මගට බැස්සහම සමහර අය දකින්න කැමති නෑ. හිස් කලගෙඩියක් දකින්න, ස්වාමියා නැති කාන්තාවක් දකින්න, ස්වාමින් වහන්සේ නමක් දකින්න, යාචකයෙක් දකින්න තියෙන අකමැත්ත දිට්ඨ මංගලිකයි. දැකීමෙන් මංගල්‍යයක් වෙනවා කියලා හිතලා මේ දේවල් දැක්කහම අවාසනාවක් නැත්තම් තමන් යෙදෙන කටයුත්තට බාධාවක් මගතොට තමන්ට කරදරයක් එහෙම හිතනවා. අපි මේ කාරණාව කලින් දේශනාවේ සාකච්ඡා කළා. නමුත් තවත් කරුණු කීපයක් අපි ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරනකොට පිනතුනේ අපිට යාචකයෙක් හරි කවුරු හරි දකින්න ලැබුණොත් වැදගත් ගමනක් පිටත් වෙනවා කියලා හිතන වෙලාවක ඒක බොහොම ලාභයක් කියන කාරණාව අපි සාකච්ඡා කළා. ඒ යාචකයා අතපාන්න එන්නේ Tamanට යමක් නැති නිසා. ලැජ්ජාව පැත්තක තියලා අනුන්ට අතපාලා ජීවත් වෙනවා. සම්මා දිට්ඨිය තියෙනවා නම් ඒක අපිට ලොකු අවස්ථාවක්. සම්මා දිට්ඨිය නැත්තම් ඒක අපි අකුසල් රැස් කරන තැන. සම්මා දිට්ඨිය ඇත්නම් අපි එකෙන් ප්‍රයෝජන ගන්නවා. මේ යාචකයා අතපාණ්ඩාවේ කුසගින්න වේදනාව දරා ගන්න බැරි නිසා. සංසාරේ දම්පැන් දීලා නැති නිසා. එහෙමනම් ඒ පුද්ගලයා දුකින් මුදවන්න මට පුළුවන්කම තියෙනවා නම් මේ වෙලාවේ මට ආත්ම 10000 ගාණක් මේ විදිහේ දුකකටපත් නොවන පුද්ගලයෙක් බවට පත් වෙන්න පුළුවන්. එහෙම හිතලා කටයුතු කරනවා නම් ලැබිච්ච අවස්ථාවෙන් අපි ප්‍රයෝජන ගැනීම. නමුත් ද්වේෂයෙන්, කේන්තියෙන්, බැනවදිමින්, පරුස වචන කියමින්, මුහුණට පවා කෙල ගසමින් කටයුතු කරනවා නම් ඒ අවස්ථාවෙන් අපි රැස් කරගන්නේ ඔහුටත් වඩා ආසරණ බවකට යන පාරකට තමයි අපි පාර හදන්නේ. ආන් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මේ මිත්‍යා සංකල්ප තමයි මේවා. කෙනෙක් දැකලා ඒ දර්ශනය හොඳ නෑ කියලා හිතන එක. ඒක මිත්‍යා දෘෂ්ටිය. ඊළඟට සුතමංගලික කියලා සඳහන් කළේ මේ ඇහෙන දේවල්. හූනෙක් කෑ ගහනවා, කෑරලෙක් කෑ ගහනවා, උලමෙක් කෑ ගහනවා, සුනකෙක් උඩ බුරලනවා. මේ දේවලුත් අපි හිතනවා හරි අවාසනාවන්තයි කියලා. ඒ හින්දා කෑරලෙක් හූනෙක් කෑ ගහපුවම යන ගමන ටිකක් පරක්කු කරලා තමයි යන්නේ. හැබැයි පරක්කු වෙලා නැවත වෙලාවට යන්න ඉක්මන් කරන්න ගිහිල්ලා
අපිම අමාරු වැටෙන වෙලාවල් ඕන තරම් තියෙනවා. අසාරයේ සාරයේ හැටියට ගන්න ගිහිල්ලා වෙච්ච දේවල්. එතකොට මොනවද මේ මුත මංගලික කියලා කියන්නේ? වෙනතනේ මුත මංගලික කියලා කියන්නේ සමහර කෙනෙක් විශ්වාස කළා මේ නෙළුම් මල්, මානෙල් මල්, සඳුන් වාගේ දේවල් වල සුවඳ ආග්‍රහණය කරන්න ලැබෙනකොට අලුත් ගොයන්, නාමල් ඒ වගේ දේවල් අතපත ගාන්න ලැබෙනවා නම්, ඒ වගේම කිරි, ගිතෙල්, කිරිබත් වාගේ දේවල් ලැබෙනවා නම් ඒක මංගල ලක්ෂණයක් හැටියට, වාසනාවන්ත සිදුවීමක් හැටියට. නමුත් භාග්‍යතුන් වහන්සේ ඒ කාරණාව එහෙම සඳහන් කරලා නැහැ. සමහර කෙනෙක් දරුවෙකුට නමක් තියන්න ගියත් නමට අකුරක් හොයාගෙන දවස් ගාණක් ඇවිදිනවා. ඒ අකුරෙන් නම තියහම හරි වාසනාවන්තයි කියලා හිතෙනවා. එහෙම හිතලා ඕන තරම් අපි නම් තියලා තියෙනවා. නමුත් තියපු අයට වාසනාව එළඹිච්ච බවක් නම් පේන්නේ. එහෙම බවක් නම් පේන්නේ නැහැ. මොකද නමකට වාසනාව ගේන්න බෑ. හොඳ නමක් තියෙන එක හොඳයි. ඒ පුජ්‍යලයට ලැජ්ජ නැතුව ආමන්ත්‍රණය කරන්න පුළුවන් නමක් තියෙනවා. නමුත් ඒ නම වෙනුවෙන් ඔච්චර කැපකිරීම කරන්න වෙහෙසෙන්න තව කවුරු හරි මේ අකුරෙන් නම තිබ්බහම හොඳයි කියහම අපි ඒකෙන් නමක් හොයනවා. තව කෙනෙක් ගාවට ගිහිල්ලා කියනවා මේකෙන් නමක් හදලා දෙන්න කියලා. ඒකනම් ඒ පුද්ගලයාට තියෙන වාසනාවන්ත අකුර නමට 10 දෙනෙකුගෙන් ඇහුවොත් 10 දෙනාම එකම අකුර කියන්න ඕනේ. ඒ වුණාට එහෙම වෙන්නේ නැහැ. 10ක් ගාවට ගියාම සමහරලාට කියවෙන්නේ අකුරු 10ක්. ආන් එහෙම නමක් තියලා කවදාවත් පුද්ගලයෙකුට සාර්ථකත්වය ගෙනල්ලා දෙන්න පුළුවන්ද? එහෙම සාර්ථක වුණා නම් ලංකාව මීට වඩා ලස්සන රටක් වෙන්න ඕනේ. මීට වඩා ගුණධර්ම තියෙන මිනිස්සු ලංකාවේ ඉන්න ඕනේ. මේ තරම් හොරමැරකම්, වංචාකම්, දූෂණ, භීෂණ ලංකාවේ නැති වෙන්න ඕනේ. මිත්‍යා සංකල්ප, සම්මා සංකල්පසේ කල්පනා කරගෙන අතිශයින්ම සම්මා දිට්ඨික වූ සම්බුද්ධ ශාසනයේ නිර්මල වූ තිසරණය කෙලසගෙන, නමුත් අපි බුද්ධ ශ්‍රාවක බෞද්ධ කියන නම විතරක් ලෝකෙට කී ඉන්නවා. අන් අය ළඟ නැති මිත්‍යා විශ්වාස ගොඩකින් අපේ ජීවිත පිරීලා. පින්නතුනි, කෙනෙකුට නමක් හොඳට තියහම ඒ පුද්ගලයාට වාසනාව ගේන්න නම් අපි නමට අනුව හැසිරෙන පුද්ගලයෙක් හදන්න අපි වෑයම් කරන්න ඕනේ. නමුත් නම තිබ්බ මිසක් ගුණධර්ම උගන්වන්න වෑයම් කරපු බවක් අපිට පේන්නේ නැහැ කොතනින්වත්. මේ ලෞකික වෙච්ච අධ්‍යාපනයක් උදෙසා අරගෙන ගියා මිසක් මව්පියන්ට සලකන හැටිවත් පුරුදු කරන්න, තුනුරුවන්ට වන්දනා කරන හැටිවත් පුරුදු කරන්න උත්සාහ කරන අවස්ථාවක්, බණක් දහමක් අහන්න පුරුදු කරන අවස්ථාවක් එහෙම දකින්න නැහැ. හැබෑවටම වාසනාව ගෙනල්ලා දෙන්න ඕනේ නම් මේ නමෙන් වැඩක් නැහැ. එහෙනම් මොනවද අපි කරන්න ඕනේ? සිහියෙන්, ප්‍රඥාවෙන්, උත්තාන වීරියෙන් යුක්තව සිල් ගුණ මත, තිසරණ මත පිහිටලා කටයුතු කරනවා නම් ඒ අයට නිකම්ම වාසනාව හම්බ වෙනවා. මේ ගුණ මත පිහිටලා කටයුතු කළා කියලා කියන්නේ එතන ඉඳලා ඒ පුද්ගලයා දියුණු වෙන්න පටන් ගන්නවා. මෙලොව විතරක් නෙමෙයි පරලොවත් දියුණු වෙන්න පටන් ගන්නවා. එහෙනම් අපි සම්මාදිට්ඨිකව යන්න ඕනේ එතෙන්ට. ඊළඟට පින්නතුනි, මේ කාරණාවත් එක්ක අපිට පන්සිල් වලට යන්නත් පුළුවන්. මිත්‍යා සංකල්ප. කොහොමද පන්සිල් මත අපි මිත්‍යා සංකල්ප වල පිහිටලා ඉන්නේ? පන්සිල් එක්ක මිත්‍යා සංකල්ප වලට ගිහිල්ලා. ඒ කොයි ආකාරයෙන්ද? සමහර කෙනෙක් ජීවිතේ මෙතෙක් සත්තු මරලා නැහැ. එයා සමාදන් වෙලා ඉන්නේ සත්තු මරන්නේ නැහැ කියලා. හැබැයි දරුවෙක් ලැබුණහම
දරුවා වෙනුවෙන් සත්තු මරන්න පටන් ගන්නවා. දරුවෝ වෙනුවෙන් මදුරුවෝ මරනවා. දරුවෝ වෙනුවෙන් කැත් පත්තෑයෝ කැරපොත්තු මරනවා. දරුවෝ නිසා. දරුවන්ට යහපතක් කරන්න. දරුවෝ බේරගන්න. හැබැයි එහෙම කරන්න ගියහම දරුවෝ බේරෙනවද? දරුවෝ නෙමෙයි ඉස්සරළම තමන්ගේ ආරක්ෂාව තමයි නැතුව යන්නේ. දරුවා බේරගන්නත් තමන්ට ආරක්ෂාවක් තියෙන්න ඕනේ. මූලිකවම තමන්ගේ ආරක්ෂාව නැති කරගන්න. තවත් කෙනෙක් කල්පනා කරනවා සමහර සත්තු මරලා මස් කෑවහම නිරෝගී වෙනවා කියලා. දීර්ඝායුෂ ලැබෙනවා කියලා. එහෙම සංකල්පකුත් තියෙනවා. ඉතින් තවත් කෙනෙකුගේ ජීවිතේ නැති කරලා අපි කොහොමද දීර්ඝායුෂ ලබන්නේ? ඒ ජීවිතේ නැති කරපු පුද්ගලයාත් දීර්ඝායුෂ වලට කැමතියි. අපි දීර්ඝායුෂ වලට කැමති නිසා තවත් දීර්ඝායුෂ වලට කැමති කෙනෙක් මරලා අපිට දීර්ඝායුෂ ලබන්න පුළුවන් බවක් බුද්ධ ආගමේ නම් සඳහන් කරලා නැහැ. බුදුරජාණන් වහන්සේ එහෙම ක්‍රමයක් දේශනා කරලා නැත්නම් ඒක අයිති වෙන්නේ මේ මිත්‍යා සංකල්ප ගණේටම තමයි. සමහර කෙනෙකුගේ විශ්වාසයක් තියෙනවා ඔය ගේ කුරුල්ලන්ගේ බිත්තර වාගේ අනුභව කරාම ඇඟ බොහොම ශක්තිමත් වෙනවා කියලා. නිරෝගිමත් වෙනවා කියලා. මොන යම්ම හරි ආහාරයක මොකක් හරි ගුණයක් තියෙනවා. සම්බෝල ටිකක් හදාගත්තත් ඒකෙත් ගුණයක් තියෙනවා. ඉතින් මේ දේවල් වල ගුණයක් නැහැ කියන එක නෙමෙයි. නමුත් ඒ දේවල් වලින් තව කෙනෙකුගේ ජීවිත විනාශ කරලා කොහොමද දීර්ඝායුෂ ලබන්නේ? කොහොමද ශක්තිමත් වෙන්නේ කියන කාරණාවයි එතන තියෙන්නේ. ඉතින් මේකට හොඳම උදාහරණයක් පැහැදිලි කරන තැනක් තමයි මහා මෝර ජාතකය. ඒක ඊටාම විචිත්‍ර දීර්ඝ කාරණාවක්. නමුත් බොහොම කෙටියෙන් සඳහන් කළොත් අපේ මහ බෝසතාණන් වහන්සේ එක අවස්ථාවක මොනර ජාතියේ ඉපදිනවා. මොනරියෙකුගේ කුසේ පිළිසිඳ ගන්නවා බිත්තරයකින් බිහි වෙන්න. ඇය එක බිත්තරයක් දාපුවාම සුදුසු කාලයේ ඒ බිත්තරේ ස්වභාවයෙන්ම බිඳිලා මොනර පැටියෙක් එළියට ආවා. හැබැයි ඒ මොනර පැටියා සාමාන්‍ය මොනරුවාගේ නෙමෙයි රන්වන් පාටයි. රන්වන් මොනරේ. බෙල්ල වටේට රන්වන් වලලු 3ක් තිබුණා කියලා සඳහන් කරනවා. පිට උඩ රන්වන් ඉරි 3ක් තිබුණා කියලා සඳහන් කරනවා. හොට අග පබළු වැටයක් වගේ තිබුණා කියලා සඳහන් කරනවා. බොහෝම ලස්සනයි. හැදිලා වැඩිලා පෝෂණය වෙලා ලොකු වෙන්න රතයක රෝදයක් වගේ කියලා කියන්නේ. ගැල් රෝදයක් වගේ ලොකුයි. මේ මොනරා එක දවසක් වතුර බොන්න ගිහිල්ලා වතුර පොකුණට නැමිලා වතුර බොනකොට තමන්ගේ ඡායාව වතුරෙන් දැක්කා. එදා තමයි දැනගත්තේ මං අනික් මොනරුන්ට වඩා හරි විශේෂයි. මං රත්තරම් පාටයි. ඒ හින්දා මට හුඟක් කරදර වැඩි වෙන්න පුළුවන් කියලා. රන්වන් මොනරෙක් නිසා. මගේ ජීවිත ආරක්ෂාව හොයාගෙන මං ඈතකට යන්න ඕනේ. එහෙම තීරණය කළා රාත්‍රී කාලේ අනික් මොනරු ඔක්කොම නිදාගත්තාම ඒ සියලු දෙනාටම හොරෙන් හිමාලයට යනකම් පියාඹලා ගියා. පර්වත වලලු 3කට එහා පැත්තේ 4 වෙනි පර්වතයේ පාමුල ගිරි ගුහාවක ජීවත් වෙන්න තැනක් හොයාගත්තා. එතෙන්ට කිසිම සතෙකුට කුරුල්ලෙකුට කොබෙයියෙකුට එන්න බෑ. මිනිසෙකුට කොහොමවත් එන්න බෑ. ඒ හින්දා දැන් කාගෙන්වත් කරදරයක් නැහැ. නෙළුම් මලක් වාගේ ලස්සන පොකුණක් තිබුණා. ඒ ආසන්නයේ ලොකු උණුග ගහක් තිබුණා. ඒ ආසන්නයේ තව ගල් ගුහාවකුත් තිබුණා.
ඔය තැන් ඇසුරු කරගෙන මේ මොනරා ජීවත් වෙනවා. උදේට තමන්ගේ ගුහාවෙන් එළියට ඇවිල්ලා ගල් තලාව උඩ හිටගෙන පූර්ව දිහා බලාගෙන ඉර පායන දිහාව බලාගෙන මේ මොනරා ආරක්ෂක පිරිතක් කියනවා. අහලා තියෙනව නේද මෝර පිරිත? උදේතයන් චක්කුමා ඒක රාජා හරීස වන්නෝ පටවිප්ප භාසු. මේ ආදි වශයෙන් උදේට ඉර පායන දිහා බලලා මේ පිරිත කියනවා. හවසට ඉර බැහැගෙන යනකොට අපරදිග දිහාව බලාගෙන අපේ තයන් චක්කුමා ඒක රාජා හරිස්ස වන්නෝ පටවිප්ප භාසු තං තං නමස්සාමි හරිස්ස වන්නං පටවිප්ප භාසං තයජ්ජ ගුත්තා විහෙරේ මුරත්තිං යේ බ්‍රාහ්මනා වේද ගූ සබ්බ ධම්මේ තේ මේ නමෝ තේච මම් පාලයන්තු නමත්තු බුද්ධානං නමත්තු බෝධියා නමෝ විමුක්තානං නමෝ විමුක්තියා. මේ ගාථා දෙක හවසට කියනවා. උදේට කියන ගාථා දෙක උදේට කියනවා. තමන්ගේ ආරක්ෂාව හදා ගන්නවා. මෝර පිරිත උදේ හවස භාවිතා කරනවා නම් කිසිම හොරෙකුගෙන් හතුරෙකුගෙන් කරදරයක් නැහැ කියලා දේශනා කරලා තියෙන එකයි. මේ මොනරා මෙහෙම ජීවත් වුණා තනියම වෙන කවුරුවත් නැහැ. රජ්ජුරුවන්ගේ රජබිසව එක දවසක් හීනයක් දැක්කා. ඇයට හීනෙන් රන්වන් මොනරෙක් බණ කීවා. රජබිසව බොහෝම ශ්‍රද්ධාවෙන් සාදුකාර පවත්ත බණ ඇහුවා. හදිසියේ ඇයට ඇහැරුණා. අවදි වුණාම දැනගත්ත ඒක හීනයක් කියලා. හැබැයි ඇය කල්පනා කළා එහෙම මොනරු ඇති කියලා. එහෙම මොනරෙක් ගෙනත් දෙන්න කියලා රජ්ජුරුවන්ට කියහම එහෙම අය දැකලා නැති හින්දා රජ්ජුරුව මේක ඒ තරම් සලකන එකක් නෑ. හැබැයි මට දොළදුකක් තියෙනවා කියලා කිව්වොත් රජ්ජුරුව ඒකට විශේෂයෙන් සලකයි කියලා හිතුණා. රජ්ජුරුව ඇහුවා එක දවසක් මොකද මේ කනස්සල්ලෙන් අසනීපෙන් වාගේ. ස්වාමීනි මට දොළදුකක් තියෙනවා. මට රන්වන් මොනරෙකුගෙන් බණ අහන්න ඕනේ කිව්වා. රජ්ජුරුව සඳහන් කළා ඒක කරන්න බැරි වෙයි. එහෙම මොනරු කොහෙද ඉන්නේ කියලා. රජබිසව සඳහන් කළා ස්වාමීනි ඒ මොනර හම්බුනේ නැත්තම් මමත් නැති වුණා කියලා හිතා ගන්න කියලා. මම මැරුණා කියලා හිතා ගන්න කිව්වා. රජ්ජුරුව ඒ නිසා වැඩි පුජ්‍යලියෝ ගෙන්නලා ඇහුවා එහෙම මොනරු දැකලා තියෙනවද කියලා. නෑ කිව්වා. ඊළඟට බ්‍රාහ්මණවරු ගෙන්නලා ඇහුවා. ඒ අය සඳහන් කළා වතුරේ මේ වාගේ රන්වන් අය උපදිනවා. මාළු, කැස්බෑව්, කකුළු ජලයේ උපදිනවා රන්වන් පාටට. ගොඩබිම මුවෝ මොනරු ඒ වාගේ සත්තු මිනිස්සු රන්වන් පාටට උපදිනවා. ඒ බව බ්‍රාහ්මණ ආගමේ සඳහන් කරලා තියෙනවා කියලා ප්‍රකාශ කළා. රජුරෝ කල්පනා කළා එහෙමනම් ඉතින් රන්වන් මොනරු ඉන්න ඕනේ. රජුරෝ මේ මොනරා ඉන්න බව හොයාගෙන කරුණු දැනගෙන වැද්දෙකුට කතා කරලා කිව්වා පුළුවන් නම් ඒ මොනරා අල්ලගෙන ඉන්න කියලා. මිනිස්සුන්ට දීර්ඝායුෂ තිබුණ කාලයක්. එයාට බොහෝම තෑගි භෝග දුන්නා. එයා මොනරා අල්ලන්න ගියාම තමන්ගේ මුළු ජීවිත කාලෙම මොනරා අල්ලන්න බැරි වුණා. හිමාලෙම මැරිලා ගියා. මොනරා ලැබුච්චි නැති හින්දා ඒ ශෝකයෙන්ම රජ්ජුරුවන්ගේ බිසවත් මැරිලා ගියා. රජ්ජුරුව ඒකට ගොඩාක් කේන්ති ගත්තා මේ වාගේ මොනරෙක් නිසා මට මගේ බිසවත් නැති වුණා කියලා. වැඩි පුද්ගලයෝ 6 දෙනෙක් යවුවා මොනරා අල්ලන්න. හැමෝම ගිහිල්ලා උගුලක් හදලා තියලා මොනරා බැදෙනකම් බලාගෙන ඉන්නවා. අද නම් අහුවෙයි, අද නම් අහුවෙයි, අද නම් අහුවෙයි කියලා බලනවා. අවුරුද්දක් දෙකක් තුනක් ගෙවෙනවා. ජීවිත කාලෙම ගෙවිලා යනවා. හැමදාම අද අහුවෙයි මිසක් මොනරා අහුවෙන්නේ නැහැ.
මොකද්ද මේ හේතුව? මේ මොනර හරි සිල්වත්. ඒ වගේම උදේ හවස එයාගේ ආරක්ෂාව හදා ගන්නවා. කාටවත් බෑ ඒ ආරක්ෂක වලල්ල බිඳින්න. මේවා අපිටත් හරි වටිනවා පින්නතුනි. 7 වෙනි වැද්දෙකුත් යවුවා. දැන් රජ්ජුරුවොත් මැරිලා. දැන් රජ්ජුරුවන්ට බිසවත් නැතුව ගියානේ. හැබැයි මොනරයක හොඳටම තරහෙන් තමයි රජ්ජුරුවොත් මැරුණේ. රජ්ජුරුව රත්තරම් පතක් අරගෙන ඒකේ ලීවා රන්වන් මොනරෙකුගේ මස් කෑවොත් අමරණීය වෙනවා කියලා. ඉස්සරහට රජ වෙන රජවරු හරි මේ රම් පත්‍රිකාව දැකලා මේ රන්වන් මොනර මරවන්නයි මේ හදන්නේ. කේන්තිය නිසා. රම් පත්‍රයක ලියලා වටිනා මංජුසාවක බහලා තිබ්බා. දැන් ඒතකොට රම් පත්‍රයක ලියලා තියෙන වටිනා කාරණාවක් නේ. ඒ හින්දා පහළ වෙන රජවරුත් හිතුවා එහෙම මොනරුගේ මස් කෑවොත් අපි මැරෙන්නේ නැති වෙයි කියලා. ඒ හින්දා හැමෝම උත්සාහ කළා මොනර අල්ලන්න. 7 වෙනි රාජ පරම්පරාවෙන් බැද්දෙක් පිටත් කරලා ඇරියයිත්. දැන් අවුරුදු 700ක්. ඒකයි මං කියේ මිනිස්සුගේ දීර්ඝායුෂ කාලයක් කියලා. ඒ වැද්දත් ගිහලා 7 අවුරුද්දක් බලාගෙන හිටියා. හැමදාම උගුල හදනවා මොනර අහුවෙන්නේ නැහැ. හැබැයි මේ වැද්දා විශේෂයෙන් පරීක්ෂාකාරී වුණා. ඇයි මේ මොනර අල්ලන්න බැරි? ඇයි මෙයාගේ කකුලේ මද්ද පැටලෙන්නේ නැත්තේ? හොඳට විපරම් කරාම දැනගත්තා මේ මොනර බ්‍රහ්මචාරීව හැසිරෙන කෙනෙක්. දෙන්නෙක් නෑ තනියම ඉන්නේ. එහෙනම් මං හොඳ වැඩක් කරන්න ඕනේ. එහෙම හිතලා මොනර මේ මිනිස්සයා වැඩි පුද්ගලයා ආයශරයක් හිමාලයෙන් බැහැලා එලිමහනට ඇවිල්ලා සෙබඩක් අල්ලගත්තා. අල්ලගෙන ඒ සෙබඩට හොඳට පුරුදු කළා. අසුරු ගහනකොට කෑ ගහන්න, අත්පොලසන් දෙනකොට නටන්න. හොඳට පුරුදු කළා. පුරුදු කරලා ආයෙත් ඒ සෙබඩත් අරගෙන ගියා. මොනර උදේ පාන්දරම අවදි වෙලා වෙනද වගේම ආරක්ෂිත පිරිත කියන්නේ පූර්ව දිහා බලාගෙන පර්වතයේ මුදුනට ආවා. එයා ආරක්ෂිත පිරිත කියන්නේ ඉස්සරලා මෙයා අසුරු ගහලා අර සෙබඩ කෑ ගැස්සෙව්වා. අවුරුදු 700ක් තනියම බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරපු මේ මොනරට අර සෙබඩගේ හඬ ඇහෙනකොට 700ක් අවුරුදු යටපත් වෙලා තිබිච්ච ක්ලේශය උත්සන්න වුණා. සෙබඩගේ හඬ ඇහිලා. ආන් එදා ඒ හඬට කොච්චර වසී වුණාද ආරක්ෂිත පිරිත කියන්න අමතක වුණා. ඒ පිරිත නොකියම සෙබඩ හොයාගෙන ආවා. ඇය හොයාගෙන ඉගිල්ලිලා ඇවිල්ලා හරියටම ඇය ළඟ පාත් වෙනකොට පාදයේ තිබ්බේ වැද්දගේ මල පුඩුවෙමයි. ඒත් එක්කම දුන්න ගැස්සිලා දැන් මොනරා එල්ලෙනවා තනි කකුලෙන්. ඔළුව පහළට එල්ලෙනවා. හැබැයි ඉතින් මොනරා දැක්කහම වැද්දට පුදුම බයක් හිතුණා. මේ වාගේ මහා සීලවන්තයෙකුගේ සිල් මම් බින්දා. මේ වාගේ කරදරයකට පත් කළා. අනේ මොහු මරලා බෑ. ලෙහෙලා යවන්න ඕනේ. හැබැයි ළඟට යන්න බයයි. මේ මොනරා මෙච්චර ලොකුයි. මොහු ඇතෙක් වගේ ශක්තිමත්. මට පහර දීලා මම මරයි කියලා බය හිතුණා. බය හිතලා කල්පනා කළා මොනරගේ කකුලක් හරි කඩලා තටු ටික හරි බිඳලා ලෙහෙලා අරිනවා කැමති තැනකට යන්න. එහෙම හිතලා ඈතට ගිහිල්ලා දුනු දිය ඇදලා දැන් මොනරට විදින්න ලෑස්තියි. මරන්න නම් නෙමෙයි කකුලක් හරි පියාපත් හරි කඩන්න. ඒ වෙලාවේ මොනර දැක්කා. දැකලා මොනරත් කතා කරලා කියනවා මම මරන්න හදන්නේ විශයම් හේතුවක් නිසා නම් මොන හේතුවට මම මරන්න හදනවද? ඉතින් මේ දෙන්න අතර අපූර්ව සාකච්ඡාවක් සිද්ධ වෙනවා. අන්තිමට වැද්දා කියනවා නෑ මරන්න නෙමෙයි ලෑස්තියි. නිදහස් කරන්නයි. ළඟට එන්න මට බයයි. මොනර අල්ලගත්තාම මොනර අහන්නේ දැන් මගේ මස් කණ්ඩ හදන්නේ අමරණීය වෙන්න. මස් ඇඟේ තියෙන මම මැරෙනවා නම් මැරෙන මගේ මස් කාලා කොහොමද අමරණීය වෙන්නේ? එහෙනම් මස් කන කෙනාට වඩා කවුද අමරණීය වෙන්න ඕනේ? ඉස්සරලා මස් ඇඟේ තියෙන මිනිහා අමරණීය වෙන්න එපෙයි. එහෙනම් ඉස්සරලා මොනර මැරෙන්නේ නැති කෙනෙක් වෙන්න ඕනේ. එහෙම කෙනෙකුගේ මස් කෑවොත් නම්
නොමැරෙන්න පුළුවන් වෙයි. ඉතින් ඒ වාගේ අපිත් යම් යම් සත්තුන්ගේ මාංශ කොටස් අරගෙන ගිහිල්ලා දීර්ඝායුෂ ලබන්න, නිරෝගී වෙන්න, ශක්තිමත් වෙන්න අනුභව කරනවා. යම් යම් සත්තු මරලා ඒ මස් කොටස් ගන්නවා. නමුත් අපිට හම්බ වෙයි දෙයකින් ලාභයක්. ආන් ඒකයි කිව්වේ මිත්‍යා සංකල්ප කියලා. નિසරු දේවල් සරු දේවල් හැටියට හිතාගෙන ඉන්නවා. ඒකෙන් අපිට ලාභයක් නෙමෙයි වෙන්නේ, මහ පාඩුවක්. දීර්ඝායුෂ ලැබෙන්න එහෙම අනුභව කරාම අපිට ලැබෙන්නේ අල්පායුෂ්ක බවක්. සංසාරේ ප්‍රාණඝාතය භාග්‍යතුන් වහන්සේ පෙන්නලා තියෙන හැටි කොයි තරම් භයානකද. ඒ වුණාට ඒක තේරුම් නොගත්ත අපි දීර්ඝායුෂ ලබන්න ප්‍රාණඝාත කරලා පුළුවන් කියලා තමයි හිතාගෙන ඉන්නේ. වර්තමානයේ ගැන කල්පනා කරුවොත් නිතර නිතර දේශනා කරලා තියෙනවා. ඩෙන්ගු හැදුනොත් අපි මැරෙන නිසා, අකාලේ මැරෙන්නේ නැතුව හුඟක් කල් ජීවත් වෙන්න ඕන නිසා අපි කල්පනා කරලා තියෙන්නේ ඩෙන්ගු මදුරුව මරන්න. මදුරුව මරලා අපි දීර්ඝායුෂ ලබන්න. සංකල්පය මොකක්ද එතකොට? සම්මා දිට්ඨිකද මිත්‍යා දෘෂ්ටිකද? බුදුරජාණන් වහන්සේට එකඟද නැද්ද? එකඟ නැහැ. විරුද්ධයි. එහෙනම් භාග්‍යතුන් වහන්සේට විරුද්ධ වෙලා අපිට මේ සංසාරේ විමුක්තිය හොයන්න පුළුවන් වෙයිද? මදුරුවෙක් වැහුවාම අපි හඬක් නගලා ගහනවා. ගහපුවාම චටස් ගාලා සද්දයක් එනවා. එතකොට දැන් මේ මදුරුවා කවුරු වෙන්නේ නැද්ද? එයාටත් සම්මා සංකල්ප නැතුව පෙර මදුරුවන්ට ගහ ගහ හිටපු මිනිහෙක් වෙන්න පුළුවන්. දැන් මැරිලා මදුරුවෙක් වෙලා. දැන් එයා මදුරුවන්ට ගැහුවා වගේම එයත් මදුරුවෙක් වෙලා දැන් ගුටි කාලා මැරෙනවා. සමහර වෙලාවට අර මදුරුව මරණ උපකරණක් තියෙනවා. දැකලා තියෙනව නේද? ඔය පාරවල් අයිනේ තියාගෙන අර නෙට් බෝල් රැකට් එකක් වගේ එකක්. ඒකේ පොඩි විදුලියක් තියෙන්නේ. මදුරුවන්ට ලං කරපු ගමන් මදුරුව පුපුරනවා ඒකේ. අපිට හරි සතුටුයි. දැන් මේ සතුට හොයලා තියෙන්නේ මිත්‍යා සංකල්පයකින්. નિසරු දෙයකින්. ළමයිට ගෙනහිල්ලා දීලා තියෙනවා මව්පියෝ. ළමයි හැන්දෑවට දොරවල් වහගෙන හරි විනෝද ක්‍රීඩාවක්. මදුරුවන්ට ඕක අල්ලල්ල හැමතැනම දඟලනවා. දැන් වාසනාවන්ත නමක් තියලා හරියනවද? නම නම් හරි වාසනාවන්තයි. නමේ අර්ථයත් හරි ඉහළයි. නමුත් දැන් මොකද්ද මේ කරන්න දීලා තියෙන්නේ? අල්පායුෂ්ක වෙලා සතර පාය යන වැඩපිළිවෙල. ඒ විදුලි සැර වද්ද ඒ සත්තු මරහම මේ සංසාරේ කී කාර්යයක් විදුලි සැල වැදිලා අපි මැරෙයිද? අකුණු වැදිලා අපි මැරෙයිද? ඉතින් එහෙම වෙන්නේ සසර එහෙම කරුම තියෙන නිසා. එතකොට මේ ඔක්කොම අයිති වෙන්නේ මිත්‍යා සංකල්ප ගණයට. සමහර වෙලාවට ලොකු වෙළඳ ආයතන වලට ගියහම විදුලි බුබුලු කීපයක් දැල්වලා තියලා තියෙනවා. මැස්සෝ වාගේ පුංචි සත්තු සියලු දෙනාම ඒකට වේගෙන් ඇදිලා යනවා. වරින් වර හඬක් නැගෙනවා. ඒ ළඟට යන සත්තු ඔක්කොම පුපුරනවා. ඉතින් සංසාරේ හඬ. අපිත් එහෙම පුපුරම මැරෙනවා සත්තායි. එතකොට දැන් මේ සම්මා සංකල්පද? මිත්‍යා සංකල්ප. සම්මා දිට්ඨික දහමක් තුල සම්මා දිට්ඨික නොවි මිත්‍යා දෘෂ්ටික වෙවි බොහෝ අකුසල් රැස් කරන අවස්ථා තමයි මේ දකින්න තියෙන්නේ. කැත්තෙන් කොටනවා, කඩුවෙන් කොටනවා, පිහියෙන් අනිනවා, බෙඩි තියනවා, තවත් නොඑක් දේවල් කරනවා. මේ දේවල් කරලා ප්‍රාණඝාත කරනවා කියලා කියන්නේ සෙම්ප්‍රතිශ්‍යාවේ ඉඳලා පිළිකාව දක්වා අත්තිකාරම් වදිනවා.
මටත් අනාගතේ මෙහෙම වෙන්න ඕනේ. අපි කලින්ම මුදල් බඳලා වෙන් කරගන්න ඕනේ අහවල් දේවල් අපිට ඕන කියලා. ඒ වාගේ වෙන් කිරිල්ලක් මේ කරන්නේ. ප්‍රාණඝාතයෙන් සෙම්ප්‍රතිශ්‍යාව කියන පල්හැම රෝගේ ඉඳලා පිළිකාව කියන උසස්ම රෝගය දක්වා යනකම් අපිට පාර හදාගන්න පුළුවන්. ඒකයි මං කියේ මේ අත්තිකාරම බඳින්න කියලා. එහෙම අකමැති නම් අපිට එහෙම සංසාරේ නොවෙන්න ඕනේ නම් අපි කරන්න ඕනේ ප්‍රාණඝාතයෙන් වළකින එක. එහෙනම් මිත්‍යා සංකල්ප අපි ගාව හරියට තියෙනවා. ඒ නිසා ප්‍රාණඝාත කරනවා. භාග්‍යතුන් වහන්සේ අගය කරන දේවල් නෙමෙයි. මිත්‍යා සංකල්ප. නමුත් අපි හිතාගෙන ඉන්නේ මිත්‍යා සංකල්ප සරුයි කියලා. එහෙනම් මේ ගාථා රත්නයත් එක්ක මෙවන් කාරණා බොහෝසේ පිණුතුනි සාකච්ඡා කරන්න තියෙනවා. එතකොට හොරකම පිළිබඳව අපි කල්පනා කරාම ඒ සම්බන්ධයෙන් තියෙන මිත්‍යා සංකල්ප කොයි තරම් Tamanට දියුණු වෙන්න පුළුවන් කියලා හිතාගෙන පාරිභෝගිකයෝ අසරණ කරනවාද? ඊටාම ලාභ බඩු බාහිර ආදිය ගෙනල්ලා පාරිභෝගිකයා රවට්ටලා හුඟක් වටිනා බඩු බාහිර ආදිය හැටියට විකුණනවා. ඊටාම පහත් ආහාර පාන බොහොම උසස් ආහාර පාන හැටියට විකුණනවා. ප්‍රමිතියෙන් ඊටාම අඩු බෙහෙත් වර්ග ගෙනල්ලා පාරිභෝගිකයා රවටලා නොදන්න අහිංසක මිනිස්සු රවටලා වංචනික විදිහට ඒ බෙහෙත් වැඩි මුදලට විකුණලා Tamanට දියුණු වෙන්න පුළුවන් කියලා හිතනවා. ඒ දියුණුව හොඳයි කියලා කල්පනා කරනවා. කාලේ ඉක්ුත් වෙච්ච ආහාර පාන ලේබල් වෙනස් කරලා විකුණලා හුඟක් ලාභ ලබන්න කල්පනා කරනවා. එයාලට හිතෙනවා ඒගොල්ලන්ට හුඟක් ලාභ හම්බ වෙනවා කියලා. ඒගොල්ලෝ දියුණු වෙනවා කියලා. නමුත් එහෙම වැඩ කරාම වේගෙන් දියුණු වෙනවා. ඇයි අහකට දාන්න තියෙන ඒ වගේ මුදල් උපයලා තියෙන්නේ. හැබැයි ඒක විපාක දෙන්න ගත්තාම Tamanට හරි දරුවෙකුට හරි පවුලේ කෙනෙකුට හරි හැදෙන අසනීපයක්. ආන් ඒක වෙනුවෙන් අර හම්බ කරපු ඔක්කොම වියදම් කරන්න වෙනවා. ඒක හිසේ රදයක් වෙන්න ඇති. නමුත් හොඳ වෙන්නේ කරන්න පුළුවන් දේවල් දහස් ගණන් ලක්ෂ ගණන් දීලා පරීක්ෂණ කරනවා. නමුත් ලෙඩේ මොකද්ද කියලා හම්බෙන්නේ නැහැ. මේ දේවල් වලින් උපයප් දේවල් ඊටාම පුංචි දෙයකින් වේගෙන් විනාශ වෙලා යනවා. අපි අර වෙලාවෙ හිතාගෙන හිටියා හුඟක් ලාභ හම්බ වෙයි කියලා. නමුත් ධර්මයට විරුද්ධ නම් බුදුරජාණන් වහන්සේ අනුමත කරලා නැත්නම් කාටවත් ඒ ක්‍රමෙන් දියුණු වෙන්න පුළුවන් කමක් නැහැ පිළිතුරු. ඒ නිසා මේ කාරණා ඔස්සේ මිත්‍යාව මොකද්ද? සම්මාදිට්ඨිය මොකද්ද කියන එක අපි මනාව දකින්න ඕනේ. අපේ බුදුරජාණන් වහන්සේ මොනතරම් සංසාරේ මේ දේවල් වලින් වැළකීලා හිටියද? මොනතරම් සංසාරේ භාග්‍යතුන් වහන්සේ බොහෝ දෙනාට පාරමිතා පුරපුර උදව් කළාද? මොනතරම් දන් දුන්නද? කොයි තරම්නම් දානපති වුණාද? ඉතිපිසෝ ගාථාවේ පළවෙනි ගුණය අරහං ගුණය. ඇයි මේ අරහං කියලා කියන්නේ? බොහෝ දේවල් ලබන්න භාග්‍යතුන් වහන්සේට තියෙන භාග්‍ය, ලැබීමේ භාග්‍ය. ඒ භාග්‍ය කොයි තරම්ද කියලා කාටවත් මේ ලෝකේ තීරණය කරන්නත් බෑ, හිතලා ඉවර කරන්නත් බෑ. සිද්ධාර්ථ කුමාරයා Tamanට ලැබෙන්න තියෙන සක්විති රාජ්‍ය අතහැරලා ගියහම බිම්බිසාර රජුව මොකද්ද කළේ? තමන්ගේ විශාල රාජ්‍ය සියලුම සම්පත් එක්ක සිද්ධාර්ථ කුමාරයාට පැවරුවා. මේ කලින් දැකලා දැනගෙන අඳුරගෙන මිත්‍රත්වයක් තිබුණද? එහෙම මොකවත් නැහැ. පළවෙනිම දර්ශනය ඉස්සරළම දැකපු දවස. දැකපු ගමම්මයි කියන්නේ මං අහවලා කියලා කියනකොට
කුමරුනි මගේ මේ අංග මගද කියන මහරාජ්‍යයන් දෙකම ඔබ වහන්සේට පවරනවා. මේ දෙකම බාර අරගෙන රජකම් කරන්න. එහෙම දෙනවද රජෙක්? නමුත් දැක්ක පමණින් තමන්ගේ රාජ්‍යම දෙන්න හිතුනේ ඇයි? ඒ තරම්ම සංසාරේ දන් දීලා තියෙන නිසා. ඒ තරම්ම සංසාරේ ගුණ පුරලා තියෙන නිසා. ඒ තරම්ම සිල්වත් නිසා ඒ විදිහට තමන්ගේ රාජ්‍ය පරිත්‍යාග කරන්න පුළුවන් වුණා. ඊළඟට බිම්බිසාර රජුරෝ ඒ දේ ප්‍රතික්ෂේප කරාම බෝසතාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළා. මහරජේ මීට වඩා සක්විති රජකමක් අත්හැරලා මම මේ ඉන්නේ. මම හොයන්නේ ලෞතර බුද්ධ රාජ්‍ය මිසක් මේ වාගේ රාජ්‍යයක් නෙමෙයි කියලා සඳහන් කරාම ආපහු තමන්ගේ රාජ්‍ය බාරගත්තා. බාරගෙනත් ආරාධනාවක් කළා. ඒ හොයන ලෞතර බුද්ධ රාජ්‍ය ලැබුණට පස්සේ ඔබ වහන්සේ ඉස්සරලාම මගේ රාජ්‍යයට වඩින්න කියලා මං ආරාධනා කරනවා අද කියලා. අපේ සමහර වෙලාවට කල්පනාව බුදුරජාණන් වහන්සේ හරි දුප්පත් කියලා. බුදුරජාණන් වහන්සේට සල්ලි ඕන කියලා තමයි අපේ කල්පනාව. අපි තරම් මිත්‍යා දෘෂ්ටික වෙච්ච පිරිසක්. අපි තරම් નિසරු දේවල් සරුයි කියලා කල්පනා කරන පිරිසක්. අපි තරම් මිච්ඡා ජීවයන් තියෙන පිරිසක්. තව ඉන්නවද කියන කාරණාව තමයි සැක. නමුත් මේ ලෝකේ කාටවත් හම්බෙලා නැති මහ භාග්‍ය උරුමකම් භාග්‍යයකට උරුමකම් කියන්න පුළුවන් පිරිසක් අපි. එතන තමයි ඉන්නේ. මහ පුදුම ආලෝකයේ විහිදෙන පහනක් ළඟ. නමුත් ඒ ආලෝකය අපිට ලැබෙන්නේ නැද්ද කොහෙද? සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේ උපදිනකොට සතර මහා නිධාන පහළ වුණා. යොදුනක් දෙකක් ගව්වක් දෙකක් තුනක් යොදුනක්. එක එක නිධානවල කටවල් වල විශාලත්වය. ඒවන් නොයෙක් සප්ත රතනයන්ගෙන් පිරීලා. යටට හාරගෙන ගියාට ඉවර වෙනවද? මහ පොළොව යම්සේ ඉවර වෙනවද? මේ නිධානවල පතුල හම්බෙන්නේ. මේ මහ පොළොවත් යොදුන් 240000ක් ඝනකඩයි කියලා කියන්නේ. ඒ තරම් ගැඹුරටම මේ සතර මහා නිධාන තියෙනවා. මොන තරම් ගත්තත් අඩුවක් පේන්නේ. ඒව ඔක්කොම අත්හැරලා නේද මේ යන්නේ? ඒ සේරමත් අත්හැරලා සක්විති රාජ්‍යත් අත්හැරලා ලෞතර බුද්ධත්වයේ හොයාගෙන ගියේ. අපි අද බෞද්ධ ස්ථාන වලට ගිහිල්ලා බලහම අපේ මිත්‍යා දෘෂ්ටිය හොඳට ප්‍රදර්ශනය කරලා තියෙනවා. පිනතින ධර්ම දේශනාවට තියෙන කාලය නිමා වෙලා නිසා අපි ධර්ම දේශනාව නිමා කරමු. මේ ගාථා රත්නයෙන් සාකච්ඡා කරන ඉතුරු කාරණා ටික තවත් දේශනාවකින් ඉදිරියට සිදු කරන්න බලාපොරොත්තු ඇතුව. මේ උතුම් වූ ධර්ම දේශනාව සිදු කරන්න අද දායකත්වයේ දරනු ලබන්නේ PM ගයාන් රංගන පුතණුවන් හා PM පොඩිමැණිකා මෑණියන් විසින්. රාජාංගනය යාය 1 ඔරුගල පදිංචි ගයාන් රංගන පුතණුවන්ගේ උපන් දිනේ නිමිති කරගෙන 2019 9 වෙනි මාසයේ 29 වන දිනට අවුරුදු 29ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් මේ පින්කම සිදු කරන බව සිහිපත් කරනවා. ඒ දරුවන්ගේ උතුම් අරමුණු අතර පැහැදිලි කරනවා. වසර 25කට කලින් මියගිය PMK මුදලිහාමි, වසර 23කට කලින් මියගිය PM රම්මැණිකා අත්තම්මා මුදලිහාමි සීයටත් රම්මැණිකා අත්තම්මාටත් යුද හමුදාවේ සිට අතුරුදහන් වූ PM කරුණාසිරි චූටි මාමාට වසර 2කට කලින් මියගිය PM සිරියාවති චූටි අම්මාට හා පවුලේ මියගිය සියලු දෙනාට පින් අනුමෝදන් කිරීම සඳහාත් ඊට අමතරව සෙත් ප්‍රාර්ථනා කරනවා
මව පීඑම් පොඩිමැණිකේ අම්මාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමත් ගයාන් රංගන පුතණුවන් විදේශගත වන බැවින් ඒ සියලු කටයුතු සාර්ථක කර ගැනීමට රත්නත්‍රයේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීමත් අද දින ධර්ම දේශනය සඳහා සහභාගී වන සියලු දෙනාට හා පවුලේ සියලු දෙනාට ආශිර්වාද කිරීමටත් ධර්ම දේශනාව සිදු කළ ස්වාමින් වහන්සේ ඇතුළුව අපවත් වී වදාළ සියලුම ස්වාමින් වහන්සේලාට ආශිර්වාද කිරීමත් බෞද්ධ මාධ්‍යාලයේ නිර්මාතෘවර අපවත් වී වදාළ දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේ ඇතුළු අපවත් වී වදාළ අනිකුත් ස්වාමින් වහන්සේලාට පින් අනුමෝදන් කිරීමත් මේ පින්කමේ උතුම් අරමුණු හැටියට සිහිපත් කරනවා. පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා. ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය ලබා ගැනීමට මේ මහා කුසල් පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ